තෙල් අයිබෝන් සුබදෑසනක්. අයිබෝන් රංගන සුබදෑසනක්. දැන් මෑත කාලේ දිගටම කතා බහ වුණා. වැඩිපුරම මේ වසරක විතර කාලයක් තිස්සේ කතා වුණ මාතෘකාවක් තමයි රට ස්වයංපෝෂිත කරන්න වගා කරන්න ඕනේ. වගා කරන්න නම් ඉඩම් තිබෙන්න ඕනේ. ඉඩම් ලබා දෙන්න කියලා රජයේ ප්‍රමුඛත්වයක් ලබා දීලා තිනවා. ඒ වගේම ගොවි මහතුරු වගා කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ අතර වාරයේදී තවත් මේකට අවශේෂව මතුණු කාරණාවක් තමයි ලංකාවේ තියෙන වනාන්තර පද්ධති හෙලිපෙහෙලි කරලා මේ වගා කිරීම ව්‍යාපෘති කරන්න නැත්නම් වගා බිම් හදාගන්න නැත්නම් පාරම්පරික ඉඩම් තිබුණ අය වනාන්තරවල ඒ කොටස් ලබා දෙන්න කියලා කරන ලද ඉල්ලීම පහුගිය කාලේ දිගින් දිගටම දැක්කා. දැන් ඉතින් මේ විදිහට ගොවි ජනතාවගෙන් ඉඩම් ලබා දීම කියන කාරණාව එක පැත්තකින් තියෙනකොට අනිත් පැත්තෙන් අපේ රටේ තදින්ම බලපාපු කාරණාවක් තමයි මේ ගොවිතැනට මේ අලිමිනිස් ගැටුම කියන කාරණාව. අලිමිනිස් ගැටුම නිසා ජීවිත ගණනාවක් වසරකට අපේ රටේ නැති වෙනවා. දැන් අංගන මේ ඊයේ දවසේ ජාතික පුවත්පතක් වාර්තා කරලා තිබුණා. අලියතුන් 61 දෙනෙක් ඊයේ දවස වෙනකොට අපේ රටේ මේ අවුරුද්දට මේ ගත වුණේ මාස කීපයයිනේ දැන් මාස 2ක් විතර ගත වෙලා තියෙන්නේ 3ක් විතර. ඉතින් මේ කාල සීමාව තුළ අලියතුන් 61 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. මේ ඒ වගේම මිනිස් ජීවිත 24ක් මේ වෙනකොට නැති වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඉන්නේ හරියට ගියාට පස්සේ තුවාල වුණු අපඝාත වුණු සහ විනාශ වෙච්ච වගාබිම් දීපල සංඛ්‍යාව මිල වලින් සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒ තරම් මේ පාර්ශව දෙකටම හානියක් සිද්ධ වෙනවා. හැබැයි අපි ඉතිහාසය ගත්තට පස්සේ තිලින අපි දකිනවා පාරම්පරිකව වගා කරගෙන ඉඳපු ගොවීන් මේ අලියතුන් වනසතුන් එක්ක සහ මේ පරිසරයේ සෝබාදහමත් එක්ක පුදුමාකාර සහජීවනයකින් කටයුතු කළා. ඔවුන්ට තිබිච්ච ගැටුම් ප්‍රශ්න ඉතාමත්ම අවමයි. නමුත් අද වර්තමානයේ වෙන විට නැත්තම් රට තුළ සංවර්ධනය වෙනවායි කියලා විවිධ ව්‍යාපෘති රටවල් තුළ ක්‍රියාත්මක වුණාට පස්සේ ඒට හොඳම උදාහරණයක් අපේ රට. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වීම හරහා මේ ප්‍රශ්නය එන්න උත්සන්න වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය වඩාත් තදින් තිබෙන කලාපයක් තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දල ඒ වගේම ලුණුගම් මෙහෙර සහ මේ වනාන්තර උඩවලබ මේ වනාන්තර පද්ධතිය ආශ්‍රිතව ගැවසෙන අලියතුන් සහ වනසතුන් බොහෝසෙයින් අවතැන් වුණා පසුගිය කාල සීමාව තිස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නිසා. ඔව් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කියනකොටම විශාල වශයෙන් ඉඩම් අල්ලගෙන ඒවා නොඑක් විදිහේ ව්‍යාපාරිකයින්ට ලබා දීම එක පැත්තකින් සිද්ධ වෙනවා. දේශපාලන අධිකාරියේ මැදිහත් වීම සහ පැත්තකින් තියෙන්න පුළුවන්. මේ වගේ චෝදනාවන් රැසක් පහුගිය කාලේ මතුවලා තිබුණා රංගන. දැන් මොකක්ද මේ ඇත්තටම තියෙන ප්‍රශ්න කියලා අපි හොයාගන්න ඕන. ඉතින් මේ ප්‍රශ්නයට ප්‍රධාන වශයෙන් මුහුණු දීපු පිරිසක් මේ හම්බන්තොට සූරියව ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන් මේ වන විට සත්‍යාග්‍රහ කරමින් මාරාන්තික උපවාස කරමින් මේ අලියතුන්ගේ වනසතුන්ගේ වාසභූමිය ඔවුන්ට ලබා දෙන්න කියලා ජීවිත අරගලයක නිරත වෙලා ඉන්නවා. මේ පිළිබඳව කතා කළා මුලින්ම සූරියව අන්තරව ධර්මදූත ආශ්‍රම වාසී දන්දිනී ධම්මානන්ද හාමුදුරුවෝ. මේ දරණ උත්සාහයේ අහිංසක සතාදීපාවට භූමියක් ලබා දීම එක පැත්තකින් හේතුව මොකද මේ මානව පත්තේ වල වන්‍යුර සංවර්ධනයේ වෙන්නේ 2005 ඉඳන් 2005 වෙද්දී වලේ වන්‍යුර ඇලෙනවා වැව් 65කින් යුතු ගොවි බිමක් සම්පූර්ණ සංවර්ධනයේ බිමක්. මහවැලි සංවර්ධනයට අරගෙන වැව් 65ක් මේ මහිරපුර කොට්ටාසේ සංවර්ධනය කරනවා. එතකොට මේ වැව් 65 යටතේ ගොවි පවුල් 4,475ක් ජීවත් වෙනවා. ගොවි සංවිධාන 86කටත් වැඩි ප්‍රමාණයක්. ඒකට මේ විදිහට විශාල පවුල් සංඛ්‍යාවක් මේ ජීවත් වෙන ඒ වෙලාවේදී අපි ඉල්ලීම් කරා මේ විදිහට මේ සංවර්ධනය කරනකොට මේ සත්තු ටික කොහෙද යන්නේ? ඒ දවස්වලත් අපි කිව්වා මහාචාර්යවරු ඒ පරිසර වේදීන් තමයි කිව්වා මේ සංවර්ධනය වෙනකොට මේ සත්තුන්ට කරන්නේ මොකද? සත්තුන්ට වෙන භූමියක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ අදහසේ එයා සංවර්ධනය කරන අයත් හිටියා. නමුත් අද වෙද්දී ඒ භූමිය ඒ සතාට අහිමි කරා. එක පැත්තේ ගුවන්තොටුපළ හැදුවා. ඒ භූමියේ සතාට අහිමි වුණා. අනිත් පැත්තෙන් වරායත ගත්ත ඉඩම් ටිකත් ඒ වරාය එතන භූමිය අහිමි වුණා. ඊට පස්සේදී ක්‍රීඩාංගණය හැදුවා. ක්‍රීඩාංගණයට ගත්ත ඉඩම් ටිකත් ඒ සතාට අහිමි වුණා. සෆාරිය හැදුවා. රිදීගම සෆාරිය සහ ෆාම් එක ඒ තිබිච්ච ඉඩම් අත්පත් කරගෙන ඒ සතාට එතනත් භූමිය අහිමි වුණා. මේ සතා ජීවත් වෙච්ච මේ පරිසරයේ එයාට මේ පරිසරයේ තනින් තන අහිමි වුණා. අහිමි වෙලා මේ සතා ඉන්න තැනක් නැතුව විහිදිලා ගිහිල්ලා ගොවි බිම් වලට ගොවි ගම්මාන වලට එන්න පටන් ගත්තා. ඉතාම සවිඥානිකව අවබෝධ කරගත්තු කාරණාව තමයි තිලින මේ රටේ සංවර්ධනයට විරුද්ධ වෙනවා නෙවෙයි. සංවර්ධනය විවේචනය කරනවා නෙවෙයි. රටක් සංවර්ධනය කිරීමේදී මේ භෞතික සංවර්ධනය මේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ සංවර්ධන ව්‍යාපෘතීන් නිසා ජනතාවගේ ජන ජීවිතයට සහ වනසතුන්ගේ එදිනදා ජීවනෝපායට ඔවුන්ගේ ජීවන චක්‍රයට කිසියම් ආකාරයක බාධාවක් වෙනවා නම් ඒ ගැටලුවක්.
ඒ වගේම මේ කලාපය තුළ දැන් වනජීවීන්ට වෙන් කරලා තියෙන මේ වනාන්තර කොටස් වල වෙනත් ජාවාරම්කාරයෝ අපි දන්නවා විවිධ දේශපාලන සම්බන්ධතා තියෙන්න පුළුවන් විවිධ නිලධාරීන් එක්ක සම්බන්ධතා තිබෙන්න පුළුවන් මේ කුමන හෝ සම්බන්ධතාවයක් මත වැලි ජාවාරම් කරන්න නිදන් හරන්න කළුගල් කඩන්න ගස් කපන්න සහ විවිධාකාරයේ ව්‍යාපෘති සමහර වෙලාවට මේවා හෝටල් ව්‍යාපෘති සංචාරක කර්මාන්තය සඳහා කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට වගා බිම් නැත්නම් කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්නවා කියන්න පුළුවන් කුමන කාර්යයක් සඳහා හෝ මේ කටයුතු මේ ඉඩම් මේ වනාන්තර ඉඩම් ටික ගත්තොත් එහෙම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අලියතුන්ගේ වනසතුන්ගේ වාසභූමිය අහිමි වුණාට පස්සේ මෙච්චර කාලයක් තිබිච්ච තත්ත්වයට වඩා එන්න මේ වනසතුන් සහ මිනිස්සු අතර ගැටුම තවත් උත්සන්න වෙන එක. දැන් ගැටුම උත්සන්න වෙලා අවසానයි. මොකද ඒ නිසා තමයි මේ ජනතාවක් මේ විදිහට සත්‍යග්‍රහ කරන්නේ මේක මේ අදාළ කලාපය ගැසට් කරන්න කියලා කාලයක් තිස්සේ ඉඳන්. ඔවුන් ළඟට දේශපාලඥයින් යම් අවස්ථාවලදී යනවා. අපි මේක මෙච්චර කාලෙකින් ගැසට් කරනවා කියලා පොරොන්දු දෙනවා. හැබැයි මේ දක්වා මේකට කඩිනම් විසඳුමක් අරගෙන නැහැ කියන කාරණාව පැහැදිලි. ඒ නිසා බලධාරීන්ට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව පීඩාවකටපත් නොවන අයුරින් මේ සංවර්ධන කටයුතු දියත් කිරීම. යම් විදිහකට සංවර්ධන කටයුතු කරන අතරතුරේදී ඒකෙන් රටේ ජනතාවගේ එක කොටසක් හෝ නැත්නම් අනිත් පැත්තෙන් රටේ පරිසර පද්ධතියට හානියක් වෙනවා නම් ඒක අවම කරගෙන ඒ සංවර්ධන කටයුතු කිරීමත් බලධාරීන්ට පැවරුණු වගකීමක්. ඔව්. තිල්ල දැන් මේ රටේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරන්න, ඒ වගේම වනජීවීන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න වෙනම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු නිලධාරීන් බොහෝ කාර්ය මණ්ඩල ඉන්නවා. නමුත් ඔවුන් වෙනුවෙන් පෙනෙන දේශපාලනඥයොත් ඉන්න දේශපාලන විදිහට අමත දූර වෙන් කරලා තියෙනවා. හැබැයි මේ වනසතුන් වෙනුවෙන් පරිසර පද්ධතිය වෙනුවෙන් පෙනී ඉන්නේ කොයි අඩුවැඩි වශයෙන්ද කියන කාරණාව මුළු රටම දන්න කාරණාවක්. ඒ පිළිබඳව net FM බැලුම්ගල නිතිපතා නිරන්තරයෙන් අපි ඒ පිළිබඳව වාර්තා කරනවා. දැන් කෙසේ වෙතත් පරිසර වේදීන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රදේශවාසීන් එක්ක එකතු වෙලා මේ ගොවි මහතුරු ඉල්ලන අති සාධාරණීය ඉල්ලීම. ඒ තමයි මේ වනසතුන්ගේ භූමිය ඔවුන්ට දෙන්න. එතකොට අපිට නිදහසේ වගා කරගන්න පුළුවන් කියන ගොවීන් අද මේ වන විට දින 50 ගණනක් ගත වෙනවා ඔවුන් උපවාස කරන්න සිද්ධ වෙලා. මාරාන්තික උපවාස වල නිරත වෙමින් ඉන්නවා මේ හම්බන්තොට වල්සපුගල් ප්‍රදේශයේ ගොවි ජනතාව. මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන ක්‍රියාවලියක් නෙමෙයි මේ පවුල් 4775ක ජනතාව. මේ අති විශාල මේ අපේ රටේම ජනතාව මේ ඔවුන්ට තියෙන අයිතිය සහ ඔවුන් මේ වනජීවීන් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. ඒ පිළිබඳව ඊට මැදිහත් වෙන්න පරිසර වේදීන්ටත් අපේ ස්වාමීන් වහන්සේලා සිද්ධ වෙලා තියෙනවා. සුරකම් ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවෝ මේ පිළිබඳව කතා කළේ මෙහෙම. වල්සපුගල කියලා කියන්නේ විශේෂයෙන්ම පෞද්ගලික කාලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වේගෙන් සංවර්ධන ව්‍යාපෘති වලට ගියාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ජාත්‍යන්තර ගුවන්තොට පොළවල් ඒ වගේම වරායවල් මහා පාරවල් ඉදි වෙනකොට කර්මාන්තලා ඉදි වෙනකොට ඒ ප්‍රදේශයේ හිටපු ගොවීන්ට මිනිස්සුන්ට සහ අලින්ට ජීවත් වීමේ වරම නැති වුණා. එතකොට අලි මිනිස් ගැටුම වේගෙන් වර්ධනය වුණා. ගිය අවුරුදු විතරක් අලි 21ක් ඒ වගේම මිනිස්සු 13ක් මිය ගියා. මිනිස්සු 8 දෙනෙක් අපඝාත වුණා. ඉතින් ඒකට විසඳුමක් ඇත්ත ගජමිත්‍රෝ ව්‍යාපෘතිය හරහා නම් වුණා දුරුගම්මිර ජාතික වනෝද්‍යානය, උදවලව ජාතික වනෝද්‍යානය, බූන්දල ජාතික වනෝද්‍යානය එකතු කරලා යෝජිත අලි කළමනාකරන රක්ෂිතයක් ඇරෙට නම් කරා. ඒ භූමිය වහාම ගැසට් කරලා දෙන්න කියලා ගොවීන් විසින් රජයට බල කර තියෙනවා. එතකොට අලි මිනිස් ගැටමකින් තොරව මිනිස්සුන්ට ජීවත් වීමේ හැකියාව තියෙනවා. අලින්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පාඩුවේ ගොවිතැන් කරන් ජීවත් වෙනවා. ඊට අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා තමයි මිනිස්සු මේ මාරාන්තික උපවාසයකට ගොවියෝ ගිහිල්ලා තියෙන්නේ. සතුන්ට ජීවත් වෙන්න අයිතිය ලබා දෙන්න කියලා තමයි මේ ජනතාව ඉල්ලන්නේ. ඒක මොනතරම් සංවේදී මානුෂීයව හිතන්න පුළුවන් කාරණාවක්ද කියලා බලධාරීන් හිතන්න ඕන. ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් මෙහෙම කතා කරන්න වීම ගැන. දැන් දින 50කට අධික කාලයක් මේ ජනතාව අට්ටාලියක් ගහගෙන මේ ගොවි ජනතාව ඉන්නවා මේ වනසතුන්ගේ අලියතුන්ගේ අයිතිය ලබා දෙන්න කියලා ඉල්ලීම් කරමින්. ඔවුන්ගේ ඉල්ලීමක් නෙවෙයි මේ කරන්නේ. සහ දැන් මාරාන්තික උපවාසයක් කරමින් දින 3ක් ගත වෙනවා ඊයේ දවස වෙනකොට. මේ කටයුත්තේ මූලිකත්වය ගන්න කෙනෙක් තමයි බලව වම් උර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා මහින්ද සමරවික්‍රම මහත්මයා. ඔහුත් දින 3ක කාල සීමාවක් මේ මාරාන්තික උපවාසයේ නිරත වෙමින් ඉඳලා net fm බැලුම්ගලට අමාරුවෙන් වචන එකතු කළේ මෙහෙම. වලවම් උරේ ජනතාවට වනාලින්ගෙන් සහ ජලයෙන් ගතෙන්ද යම් මහා පරිමාණ ජාවාරංකාරයෝගේ ඉඳන් ගොවි ජනතාවගේ පැහැර ගන්නවා. සතාට සීපාවට ජීවත් වෙන්න භූමිය නැති කරනවා. අන්න ඒකට විසඳුමක් ලබා ගැනීම තමයි මේ අපි මේ අරගෙන පටන් ගන්න තියෙන්නේ. විශේෂයෙන්ම වන සතාට ජීවත් වෙන්න යෝජිත වනජීවී කලාපයේ කියලා බෙදා
2009 අවුරුද්දේ යෝජනා කළා. ඒක 2011 දී යෝජිත වනජීවි කලාපයක් හැටියට අනුමැතිය ලබාගෙන බූන්දලට, දුරුගම්වේරට, උඩවලවට යන අලිකොටි දෝත්‍රම ඒකාපත් වෙන වන හැපක් හැටියට තමයි මේ යෝජිත වනජීවි කලාපය තෝරාපත් කරගෙන තිබුණේ. මේ රජේවල් දෙකම ඉරුවේ මේ යෝජිත වනජීවි කලාපය ඇතුලේ යාවරාකාරී නොඑක් ව්‍යාපාරම් කරමින් ඒ කතාට ජීවත් වෙන්න තිබුණු භූමිය අහිමි කෙරුවා. එතකොට ඒ සතුන් ටික සියල්ලම ගම් වැදුනා. මිනිස්සුන්ටයි වනාලීන්ටයි සතුන්ටයි එකට ජීවත් වෙන්න බැරි නිසා අපි ඉල්ලන්නේ මේ සතුන්ට ජීවත් වෙන්න මේ යෝජිත වනජීවි කලාපය දැසත් කරන්න. අපි දැක්ක තියෙනවා net FM බැලුම් වලින් අපි අනාවරණය කළා මේ පසුගිය කාල සීමාව ඇතුළේම දැන් සිංහරාජයේ එක්තරා වනාන්තර කොටසක ඒ වගේම පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ඒ වගේම දහයියාගල අබේ භූමි මේ ආශ්‍රිත කලාපයන් වල මේ ගොවීන් විදිහට පෙනීදු පිරිසක් හිටියා. ඒකට හේතුව තමයි මේට පිටින් ඉඳන් හසුරුවන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. බොහොම පැහැදිලි වෙච්ච කාරණාවක්. ඒ තමයි ඔවුන්ගේ විවිධ ව්‍යාපාරික අරමුණු తీරු මුල් අවස්ථාවේදී මේ ප්‍රදේශයේ ඉන්න ගොවි මහත්වරු කීප දෙනෙක් ඔවුන්ගේ දැලට දාගෙන මේ ප්‍රදේශයේ වගා කරන්නම් කියලා හෙලිපෙහෙලි කරගෙන ඊට පස්සේ මේ තැන්වල ඔවුන් පදිංචි වෙනවා. පදිංචි වෙන්නේ කිසියම් ආකාරයක පුංචි කබානකක් වෙන්න පුළුවන්. මේ පරිසර හිතකාමී පුංචි ඉදිකිරීමක් කරලා තමයි අවසානයේදී මහා පරිමාණ හෝටල් වගේ දේවල් ඉදි කරන්න මේ ව්‍යාපාරිකයෝ සැලසුම් කරලා තින්නේ. ඔවුන් පාවිච්චි කරනවා මේ ගොවියන්ගේ ගොවිකම කියන නැත්නම් මේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න ඕනයි කියන කාරණාව. ඉතින් ගොවි මහත්තුරුත් ඒ වෙලාවේ පෙනී හිටනවා අනේ අපිට වගා කරන්න ඉඩම් ලබා දෙන්න කියලා. මේ වනජීවී කලාපවලින් වන සංරක්ෂණ කලාපවලින් සහ වෙනත් රජයේ ඉඩම් වලින් තමයි මේ ඉල්ලීම කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ වනාන්තර පද්ධතිය 17%ක් වගේ ප්‍රමාණයක තියෙන්නේ. ඊටු 83%ම පාවිච්චි කරන්නේ මේ මිනිස්සු වෙච්ච අපි. එතකොට ඇයි අපිට 83%ක් තියාගෙනත් තව 17%ක් විතරක් ඉතුරුලා තියෙන මේ වනාන්තර පද්ධතිය හෙලි කරලම වගා කරන්න යන්නේ කියලා. ඉතින් මේ ගොවීන් ඉල්ලන්නේ මේ වනාන්තරයේ එලි කරලා අපිට වගා කරන්න දෙන්න කියලා නෙමෙයි. අලි ඇතුන් වෙනුවෙන් වනසතුන් වෙනුවෙන් වෙන් කරපු වාසභූමිය ඔවුන්ගේ නමට ලියලා දෙන්න, ගැසට් කරලා දෙන්න, මේක නීතිමය වටාපිටාව හදලා දෙන්න කියලයි ඔවුන් ඉල්ලීම කරන්නේ. ඉතින් අර අලිය තමයි මේ ජනතාව මේ විදිහට ඉඩම් අල්ල ගන්නකොට ඇවිල්ලා පහර දීලා මේ අර තර්ජනය කරන්නේ සත්තුන්ගෙන්. අලියා කොටියා වගේ සත්තු. හැබැයි අනික් සතුන්ට එහෙම කරන්න බෑ. ඔවුන් රට පුරා සංචාරය කරන අපි දකින මේ කොළඹත් ඉන්නවනේ දැන් මොනරුව ඉන්නවා නොඑක් සත්තු ඉන්නවා කොළඹත් ඉතින් නගරේ. ඉතින් අලියා මෙහෙම පහර දෙන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අලියා ඇවිල්ලා ජනතාවට පහර දෙන්නේ ඔවුන්ගේ වාසභූමි නැති කරන නිසා. ඒ නිසා බලධාරීන්ට නැවත නැවත කියන්න තියෙන්නේ මේවා දිහා නිකම් පේන්නේ වගේ උඩ බලාගෙන ඉන්න නැතුව මේවට මේ ජනතාවගේ ප්‍රශ්න දිහා හරි විදිහට බලලා විසඳුම් ලබා දෙන්න. පැහැදිලිව මේ කාරණාවලට දේශපාලන මැදිහත් වීම කොයිතරම් තේනවාද කියන කාරණාවත් අපි සොයා බලන්න ඕනේ. මේ පිළිබඳව පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ අදහස් එකතු කළා. සාහවලු කරගෙන පුළුවන් සාක්ෂි තියෙනවා. දැන් උස්ගල ප්‍රදේශයේ ගත්තාම පස්සේ අකර 15000කට වඩා වැඩි ප්‍රමාණයක් කෙහෙල් වගා කරලා තියෙනවා. ඒක සම්පූර්ණ කරලා තියෙන මේ සමාගම් කීපයක් විසින්. ඒ වගේම ඒ සමාගම් කීපයේ දේශපාලන ප්‍රධාන නියෝජිතයෝ කීප දෙනෙක් සඳහා ගනුදෙනු කරනවා. හම්බන්තොට නගරාධිපතිවරයාට චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන් සම්බන්ධව මේ ඉඩම් ගනුදෙනු ඇතුලේ ඔවුන් මේ ඉඩම් අල්ලගෙන ඉන්නවා කියන කාරණාව. ඉතින් ඒ සම්බන්ධව ඇත්තටම ගම්මු කියන ආකාරයට අපේ ස්ථාන නිරීක්ෂණය කළ ආකාරයට පැහැදිලිවම දැවන්ත ඉඩම් ප්‍රමාණයක් මේ සමාගම් සහ මේ දේශපාලකයන් විසින් අල්ලා ගැනීම ඇතුළෙම මේ ගැටලුව දිගින් දිගටම වර්ධනය වෙලා පවතිලා තියෙනවා. ඉතින් මේ අලිගිනි ගැටුමට විසඳුමක් හැටියට මේ ඉඩම් ටික නිදහස් කරන්න කියලා තමයි මේ ගෝවින් බල කරලා ඉල්ලා තියෙන්නේ. දින ගණනාවක් වෙනවා මේ උපවාස කරන්න අරගෙන. දින 50ක් වෙනවා. ඒ දින 50 ප්‍රතිඵලයක් ඇට අපිට පුළුවන් වුණා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකේ අනුමැතිය ලබා ගන්න. දැන් අවශ්‍යයි මේ ඉඩම් ටික වහාම මැනුමක් කරලා ඊට අදාළ ගැසට් එක දින කිහිපයක් ඇතුළත නිකුත් කිරීම රජය වග කියන්නට ඕන. විශේෂයෙන්ම ගත්තාම පස්සේ හම්බන්තොට වශයෙන් ගත්තාම පරිසර ඇමති හම්බන්තොට, මහවැලි ඇමති හම්බන්තොට, ජනාධිපති හම්බන්තොට, අගමැති හම්බන්තොට, ක්‍රීඩා ඇමති හම්බන්තොට මේ ඔක්කොම කැබිනට් ඇමතිවරු. මේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්කයන් වැඩිම කැබිනට් ඇමති සංඛ්‍යාවක්. ඒ වගේ මේ ප්‍රශ්නෙට වගකිය යුතු ප්‍රධාන අමාත්‍යවරු 3 දෙනෙක් ඉතින්නේ හම්බන්තොට. මොකද පරිසර ඇමති, මහවැලි ඇමති සහ අගමැති. ඉතින් මේ සම්බන්ධ වහවහා කටයුතු සිදු කළ යුතුයි කියලායි අපි බල කළ සිටින හැටියට. දැන් දේශපාලන බලාධිකාරයත් මේට මැදිහත් වෙන්න ඕනේ, මැදිහත් කරගන්න ඕනේ, ඔවුන්ගෙනුත් කරුණු විමසන්න ඕනේ. ඒ කාරණා අපි විරාමයකට පසුව සාකච්ඡා කරමු. ජනතා සේවයට dedicated to serve the people. අපි ජනවාරි 18 පටන් ගත්තේ මේ සතර භූමියක් සහ මේ අහිංසක ගොවි ජනතාව මේ වනාලි ප්‍රශ්නෙන් පීඩාවට පත් වෙනවා. මේක 2009 ඉඳලා මේක වෙන්නේ. මෙතෙක් අපිට කිසිමක් දුන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාටම කියලා බැරි තැන තමයි පාර්ලිමේන්තු ජනවාරි 18 පහලා අපි ඉල්ලීමක් කරා
ඒකෙනුත් මේගොල්ලෝ හැමකන් දුන්නේ අපිට ඇමතිවරයා ඇවිල්ලා පොරොන්දු වුණා ජනවාරි 23 වෙනිදා අපේ සභාපතිතුමා මාරාන්තික ප්‍රවාසයට වඩනා 20 18 ඉඳලා 20 වාරලා 23 ඉන්නකොට ඇමතිවරයා ඇවිල්ලා අපිට පොරොන්දුවක් වුණා. හරි අපි වනානි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරනවා. ගැසට් කරලා මාසයක් ඇතුළත අපි ඒක කැබිනට් මණ්ඩලයට දාලා කැබිනට් අනුපැතිය අරගෙන ආණ්ඩුක්‍රම ස්ථාන අනුව කෙටුම්පත් අනුව අපිට එවනවා. ඒකට කැබිනට් පත්‍රිකාව අපිට දෙනවා. පාර්ලිමේන්තුවට දාලා මේක මාසයක් ඇතුළත ගැසට් කරලා එවනවා. ඇමතිවරයා කවුද? අපේ දිස්ත්‍රික්කයේ වාරව ඉන්න ගරු තමන් රාජපක්ෂ ඇමතිවරයා. අලිවට හදනවා කිව්වා. හයිවේ එකට ගහපු අලිවටම මේ විදියට ගම්මානට අනිත් පයින් නැති වෙන්නේ මේ විදියට හදනවා. ඒකවත් මේ වෙද්දි කරේ නැහැ. ඒ නිසා තමයි මේ අපි බලාගෙන ඉඳලා දෙවෙනි වතාවටත් අපි සත්‍යග්‍රහයේ ඉඳලා මේක කරනකම් දැරිතන මේ වෙලාවෙත් අපි සභාපතිතුමා දෙවෙනි වතාවටත් මාරාන්තික උපවාසයට වාඩි වුණා. දැන් අපේ මාරාන්තික උපවාසය මේ වෙද්දි අපේ සභාපතිතුමා සහ ගෙවිලියා කාන්තාවනුත් මාරාන්තික උපවාසයට සම්බන්ධ වුණා. වංශපුගල වැව ඉස්මතු තමයි මේ මාරාන්තික උපවාසය මේ සත්‍යග්‍රහය ආරම්භ වුණේ. මාරාන්තික උපවාසය තියෙන්නේ එතනමයි. ඒ කතා කළේ සූරියව අන්දරවැව ධර්මදූත ආශ්‍රම වාසී පූජ්‍ය දන්දනීය ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. අද net FM බැලුම් වලින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ හම්බන්තොට යෝජිත අලිකලමනාකරණ රක්ෂිතය ගැසට් කරලා නැහැ මේ වනතෙක්. ඉතින් ගොවි ජනතාව මේ වන විටත් වල්සපුගල ප්‍රදේශයේදී සිදු කරන අරගලය සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මේ අරගල කරන්න සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිත ආරක්ෂාව, තමන්ගේ දේපල ආරක්ෂාව විතරක් නෙවෙයි. මේ ප්‍රමුඛ අරමුණ වෙලා තියෙන්නේ මේ අලි ඇතුන්ගේ වනසතුන්ගේ වාසභූමිය ඔවුන්ගේ නමට ලියලා දෙන්න. නැත්නම් මේ ගැසට් කරලා නීතිගත කරලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මේ වගකියයුතු ආයතනයකට මේ බලය පවරා දීම තමයි මේ ගම්වාසීන්ගේ මේ ගොවීන්ගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. ඉතින් මේකට ප්‍රධානතම ප්‍රශ්නයක් වෙලා තිබුණේ මේ ප්‍රදේශයේ නියෝජනය කරන විවිධ දේශපාලනඥ වෙන්න පුළුවන්, නිලධාරීන්ක තියෙන හිතවත්කම් වෙන්න පුළුවන්, සමහර විවිධ ව්‍යාපාරික අරමුණු තියෙන උදවිය වෙන්න පුළුවන්. මේ වනාන්තර කොටස් ඇතුළේ විවිධාකාරයේ ඉදිකිරීම් විවිධ ව්‍යාපෘති සිද්ධ කරමින් තියෙනවා. ඒ නිසා තමයි මේ කොටස ගැසට් කරන්නේ නැහැ කියන චෝදනාව සිද්ධ වෙන්නේ. මොකද 2009 අවුරුද්දේ ඉඳලා 2021 වෙනකල් මෙච්චර කාල සීමාවක් ගත වුණේ ඇයි? මේ විදිහට මේ පෑනකින් කරන්න පුළුවන්, අත්සන් යොදන්න පුළුවන් වැඩක් සහ මේ කලාපය මහා ලොකු කලාපයක් නෙමෙයි, රටක් ඇතුලේ කරන්න තියෙන ලොකු පරිවර්තනයක් නෙමෙයි. සමහර දේවල් තියෙනවා රංගන එක පෑන් ඉරෙන් සමහර දේවල් මේ උමනාවට දේශපාලකයන් අස්සම් කරලා සම්මත කරගන්න ඕනේ. පාර්ලිමේන්තුව ගත්තත් වෙන තැන්වල ගත්තත් ඒව වෙනවා. හැබැයි මේ වගේ දේවල් අයින් වෙන්නේ. දැන් මේ කාරණාවේදී මේ ඉඩම් අල්ලා ගැනීම නැත්තම් මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරී බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපතිවරයා එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහත්මයාටත් චෝදනාවල් එල්ල වුණා. ඒ නිසා net FM බැලුම්ගල ඔහුට කතා කරලා මේ පිළිබඳව ඇහුවා. උද්ඝෝෂණකරුවන් කියන කතාවක් තමයි මේ ප්‍රදේශයේ අලිකලමනාකරණ කලාපයක් විදිහට වෙන් කරන්න බැරි ප්‍රශ්නය. සමහර දේශපාලකයන් මේ ඉඩම් අල්ලාගෙන තියෙනවා. නැත්නම් ඔවුන්ගේ හිතවතුන් මේ ඉඩම් වල වෙනත් කටයුතු සඳහා භාවිතා කරනවා. ඒ අතර ඔබතුමාගේ නමත් කියවෙන නිසා ඔබතුමාට කතා කළේ එහෙම චෝදනාවක් කරනකොට ඔබතුමා මොකක්ද දෙන පිළිතුර කියලා අහන්න. පැහැදිලිව මට බිම්මගලක්වත් නැහැ. කිසිම ඉඩමක් ඇල්ලීමට අනවසර උගාකට මම සම්බන්ධ නැහැ. මම මේ දක්වා මහාලි අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂයෙන්ම ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, එතුමාට තමයි මහාලි බලපදේශවල හැරී තියෙන්නේ. එතුමාට තමයි අයත් වෙන්නේ මහාලි අධිකාරිය, වාරිමාර්ග අමාත්‍යාංශයට. එතුමා නිරන්තරයෙන් සොයාගෙන උපදෙස් දෙනවා. සමහර ඉඩම් මහාලිට හොයාගන්න බෑ. මම පෞද්ගලිකව ගිහිල්ලා පසුගිය කාල සීමාව තුළ මම හිතන්නේ 8කට වැඩි ප්‍රමාණයක JCB අන්ත පොලිසිය අල්ලලා දීලා තියෙනවා. ඒ ඉඩම් අනවසර ඉඩම් අල්ලා ගන්න අය නම් මට විරුද්ධව කියනවා. ඉතින් මම කිසිම ඉඩමකට රජ ඉඩම් ආරක්ෂා කරන විශේෂයෙන් චමල් රාජපක්ෂ මැතිතුමා පොලිසිය මත බැඳිලා ඉන්නවා. කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ පැහැදිලිව. මට පෞද්ගලික දවසවල ආරංචි මම නම් බැලුවෙත් නැහැ. කවුද අපි මම ටිකක් ගරු කරන ස්වාමීන් වහන්සේ නමකුත් කෝලු අක්කර 2000 3000 ගණන් ගියා. නමුත් මම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා ඕනෑම තැනක. ඒකල පෙන්නන එක මට කොහරි තියෙනවා. මට අඩු ගානේ මේ අනවශ්‍යතාවක් තියා සින්නක් විතරක්වත් නැහැ. සාමාන්‍යයෙන් කියනවනේ මගේ නමට මුකුත් නැහැ, මගේ අඟලක්වත් නැහැ කියන එක සාමාන්‍යයෙන් දේශපාලනඥයන්ගේ භාවිතාවේ තියෙන වචනයක්. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා තමන්ගේ නමට නැහැ. හැබැයි තමන්ගේ පවුලේ උදවියගේ නෝනාගේ නැන්දම්මගේ බාප්පගේ පුතාගේ එහෙම දුරට හරි නැත්නම් තමන්ගේ දේශපාලන හිතවත්කම් තියෙන. ඒ කියන්නේ මේ වෙතින් ඕනතරම් කියන්න පුළුවන් නේ. ඔව් මේ ගත වෙච්ච ඡන්දේදී උදව් කරපු උදවිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ ඡන්දේදී උදව් ගන්න බලාපොරොත්තු වෙන අය වෙන්න පුළුවන්. ඉතින් මේ කටයුතු වල ඉන්නේ මේ කළු සල්ලි හොයන උදවිය තමයි බොහෝ දුරට ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ සහයෝගය දේශපාලනඥයාට අවශ්‍ය නිසා දේශපාලනඥයා ඉතින් පුළුවන් වෙලාවේ ඔවුන්ටත් උදව්වක් කරනවා. ඒ නිසා අපි හම්බන්තොට නගරාධිපතිවරයෙකුට ඇහුවා ඇත්තටම ඔබේ නමට නැති වුණාට තවත් පවුලේ උදවිය හෝ හිතවතුන්ගේ නමටවත් එහෙම නැත්නම් ඒ අයට උදව්වටවත් මේ ඉඩම් දීලා නැද්ද කියලා.
ඔබතුමාට ඍජුව අයිතියක් නැති වුණාට ඔබතුමාගේ පවුලේ වෙන්න පුළුවන් නැත්නම් දේශපාලන හිතවතුන් නැත්නම් පාර්ශවකින් සම්බන්ධතා තියෙන උදවියට උදව් කරලවත් තියෙනවද කියලා? නෑ කිසිම උදව්වක් නෑ. මම අඩු ගානේ අසින්නයක්වත් දෙන්න මම කිසි අද නෙමෙයි මේ 2011 නොවැම්බර් 4 වෙනිදා මම නගරාපතිට වැඩ පාර ගත්තේ. මම ඉදාගෙන අද දක්වා පර්ජා 20ක්වත් කිසිම කෙනෙකුට අල්ලගන්න දෙන්නේ නෑ මාහා සම්බන්ධ මගේ හිතවතුන්ට. ඔව් නමුත් අර මහා පරිමාණයෙන් කරපු ව්‍යාපෘති තිබුණානේ. ඒ භූමිය වල ඉඳපු වනසතුන්ට අලියතුන්ට යන්න තැනක් නැහැ කියන ප්‍රශ්නය ඒ ප්‍රශ්නේ ඇත්තටම පිළිගන්නවද ඔබතුමා? මම පිළිගන්නවා. ඉතින් මේ වන අලි කර්මනාකර රක්ෂිත සමහර ප්‍රදේශ ලැබිතුයි කියලා තීන්දුව කළා 2000 ඒ සංවර්ධනය පටන් ගත්තේ 2005න් පස්සේ ගරු මහින්ද රාජපක්ෂතුමා ජනාධිපතිතුමන් පස්සේ ඒ කාලෙත් තුලම වනාලින්ට රක්ෂිතයක් අවශ්‍යයි කියලා මේ ප්‍රදේශ හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගය හදනකොට මම සාකච්ඡාවල හිටියේ එලිෆන්ට් කොරිඩෝස් තිබ්බා. හම්බන්තොට නගරසභා සීමාවට කිලෝමීටර් නගරසභා සීමාව ඇතුළත කිලෝමීටර් දෙක තුනක් යයි. කීපසරක් අනවසර ඉදිකින් කරලා කරලා වනජීවිත අයින් කරලා තියෙනවා. විශේෂයෙන් හම්බන්තොට මහනගර සභාව බලපෑම ශාල දම්පාන කැසට් කරලා තියෙන වනජීවි පාර්ලිමේන්තුව අද එනවා එදා ඉඳලම. ඒ වන අතුන්ට මේ වන අලි විතර නෙමෙයි තවසතුන් ඉන්නවා මෙයාට ජීවත් වෙන්න සඳහා. අද කියන්න දෙන්නේ මේ සංවර්ධනයේ මේ වාඩිලා ඉන්නෝ ඊළුකාර වගේ මම නම් හිතන්නේ. මේක මේ වැඩේ කරනවා. මේ වැඩේ කෙරිය යුතු දෙයක්. මොකද කාර්ය උත්සවයන්නිමම කලින් කිව්වාගේ මේගොල්ලන්ට විනෝද වෙන්න වගේ නිකන් මුදල් ටිකක් ලැබෙනවා වගේ මට පේන විදිහට මට ඉතින් ආරංචි වෙනවා. ඒ අය ඉතින් ඔක ඔන්ලයින් දී වැඩත් තමයි කරනවා. එච්චර කියන්නේ බොහොම Dalungala Cavalry Janata Sevayata dedicated to serve the people. ගැසට් පෙරපමණින් පළක් නැහැ. මේක වටේ විදුලි වැටයිදි කරන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ඉඩම් වන දහබවල් පිට වශයෙන් තියාගෙන ඉඳපුවා. ලොකු කොම්පැනි කාර්යවලට 99 අවුරුදු 30 අවුරුදු 33 අවුරුදු වදු ක්‍රමයට ලබා දෙනවා. කරුණා කරලා මේක නවත්තන්න. ඒ මිනිසුන්ට ඉඩම් ලබා දීමේදී අපේ ජලයට තමයි ඔවුන්ට වගා බිම් වලට ලබා දෙන්නේ. අපේ වගා බිම් වේලෙනවා. අපේ වගා බිම් වලට එවන්නේ සීමිත වතුර ප්‍රමාණයක්. මැෂින් කාරුවන් මෝටර කරුවාට පැය ගණන් නෑ වතුර ගහන්න. හැබැයි වාරි ඉඩම් වලට වතුර ඇල පද්ධති මාර්ගයෙන් ලබා දෙන ගොවීන්ට ජලය හැරවීම සම්පාදනය කිරීමේදී දින සහ වකව කාල පරාස ඒ වගේම පැය ගණන් වලට සීමා වෙලා තිනවා. ගොවීන් කොටස් දෙකකට බෙදෙන්න බෑ. ගොවියා කොටස් එකක් වෙන්න ඕන. ඔන්න ඒ කියන කරුණු කාරණා වලට ඒ වගේම තනබිම ගව හිමියන්ගේ ගවයෝ ටික අද ගොවියා සමග ගොවි බිමේ තියාගෙන ඉන්නවා. ඒ දෙනවා ඒක තනබිම අද වෙනකනුත් පිරිගොවින්ට ලබා දීගෙන මෙන්න මේ කාරණා ටික ඉෂ්ට කරන්නේ කියලා තමයි අපි මේ පාට බහලා තියෙන්නේ. ඉතින් ඒ දේ ඉටු වෙනකන් අපි මේ දේ ඉටු කරන්න යම් බලධාරියෙක් ඇවිල්ලා මෙතෙන්ට පොරොන්දු වෙනතුරු ඒ දිනවක වාහන සමග මෙන්න මේ ක්‍රමවේදයක් ආරම්භ කරනවායි කියන තුරු අපි මෙතන හැදී සිටිනවා. වලව වම්මිවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහත්මයා කතා කළේ යෝජිත හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතයේ ගැසට් කරන්න කියලා ඉල්ලමින් ගොවි ජනතාව වල්සපුගල ප්‍රදේශයේ දැනට දින 50කට වැඩි කාල සීමාවක් තිස්සේ සත්‍යාග්‍රහය නිරත වෙලා ඉන්නවා. ඒ වගේම දින 3ක මාරාන්තික උපවාසයක් ඊ දින දක්වා පැවැත්වුණා. මේ සියල්ල ඉල්ලීම් කරන්නේ මේ වනාන්තර පද්ධතියේ ඉන්න විශේෂයෙන්ම ගත්තට පස්සේ ලුණුගම් මෙහෙර බුන්දල උඩවලව ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ඉන්න අලියතුන් සහ වනසතුන්ගේ වාසභූමිය විවිධ සංවර්ධන ව්‍යාපෘති නිසා නැති වුණා. ඒ වගේම දැනට වර්තමානයේ මේ සතුන්ගේ ඉඩම් අල්ලාගත්තු ජාවාරම්කාරයෝ ඉන්නවා. ඒ නිසා මේ ඉඩම් ටික ගැසට් කරලා නීතිමය රැකවරණයක් ලබා දෙන්න කියලායි මේ ගොවි මහතුරු ඉල්ලන තාම සාධාරණ ඉල්ලීමක්. ඒ ඉල්ලීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කොහොමද ඒක ලබා දෙන්න විසඳුම මොකක්ද කියලා net FM බැලුම්ගල සාකච්ඡා කරමින් ඉන්නේ. වසර ගණනාවක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් මේක පත් වෙන බලධාරීන් හැමෝම එන්නේ මේවට විසඳුම් දෙනවාය කියලා. හැබැයි දුන්න විසඳුමක් මේ වෙනකොට නෑ. රට පුරාම අලි විශාල ප්‍රමාණයක් මිය යනවා. එක පැත්තකින් අනිත් පැත්තෙන් ජීවිත ගණනාවකට මේ වෙනකොට හානි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේවට බලධාරීන් ගැස් යොමු යුත්තේ. පරිසර විද්‍යා නීතිඥ ජගත් ගුණවර්ධන මේ සමහර තැන්වලදී වගා කිරීමට ඉඩම් ලබා දෙන්න කියලා ගොවීන්ගේ ඉල්ලීම තිබුණා. සහ රජයේ ස්ථාවර තියෙන රට සම්පෝෂිත කරන්න වගා කරන්න ඕනේ කියලා. ඔව් මෙතන ගලපන්න පුළුවන් කාරණාව මේකයි. දැන් මේගොල්ලෝ වගා කරන්නේ තමන්ගේ ඉඩම් වල. ඒතකොට තමන්ගේ ඉඩම් වල වගා කටයුතු කරගෙන යන්න නම් සත්තුන්ගේ හැරියාර නැති වෙන්න නම් ඒ සත්තු ජීවත් වෙන්න ඕන නම් මේකට සමස්ත වශයෙන් හිතලා සැලැස්මක් ඇති කරන්න ඕන කියන මතය තමයි හැමදාම හැම තීරකයම ඒ වගේ මේ ප්‍රදේශවාසී ජනතාවත් විශේෂයෙන්ම ගොවි ජනතාවත් හිටියේ. නමුත් ඒක හානි කරන්නේ මේ ඉඩම් ටිකෙන් ටික අඩු කරනකොට
ගොවියන්ගේ ඉඩම් වලින් නෙවෙයි එළියට යන්නේ අර ස්වභාවික පරිසරයෙන් තියෙන ඉඩම් වලින්. එතකොට අලින්ට ගම්මදින්න සිද්ධ වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒ කතා කරන්නේ. ඒතර කෘෂිකර්මයේ සඳහා ඉඩම් නතු කරගන්න ඕනේ තවදුරටත් කියන එක යල් පැන ගිය සංකල්පයක්. දැන් අපි බලන්නේ ඒකක බිම් ප්‍රමාණයකින් වැඩි පළදාවක් අරගෙන කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නංවන්නේ. එහෙම නැත්නම් භූමි ඒකක ප්‍රමාණය වැඩි කරලා නිෂ්පාදනය ඉහළ දානවා කියන සංකල්පය යල් පිනෝ සංකල්පයක්. ඒක නිසා ඒ සංකල්පය මේ ගොවියෝ නැහැ. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් මේ සංකල්පයේ යම් අය ඉන්නවා නම් ඒ ඉන්න අයට අපි දොස් කියන්නේ නැහැ. ඒ අය ගොවියෝ නම් ඒ අයට අලුත් කෘෂි තාක්ෂණික ක්‍රම උගන්වලා ඒ අයටත් ශාස්ත්‍රීයව තමන්ගේ ඉඩම පළදායීතාවය වැඩි කරගෙන ඒ ඉඩමේ නිෂ්පාදනය වැඩි කරගන්න හැටි උගන්වන්න ඕනේ. හැබැයි තීරකයෝ ඉන්නවා නම් ඒ මතය ඒක ජාතික ඛේදවාචකයක්. අපිට තවත් ප්‍රශ්න කරන්න තියෙනවා හම්බන්තොට නගරාධිපතිවරයාගෙන්. මොකද ඔහුට චෝදනා එල්ල වුණා මේ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලියට ඔහුගේ මැදිහත් වීමක් තියෙනවා කියලා. ඉතින් අවසාන වශයෙන් අපි ඔහුගෙන් දැනගන්නට ඕනේ දැන් ඇත්තටම මේ අලි කළමනාකරන රක්ෂිතය මෙය කරන්න ඕනේ නැති එකක්ද කියලා. එතුමාගේ ස්ථාවරය දැනගන්නත් එපා. මේ ප්‍රශ්නයත් අපි එතුමගෙන් යොමු කළා. ඔබතුමා විශ්වාස කරන්නේ මේ කොටස අලි කළමනාකරන ප්‍රදේශයක් විදිහට වෙන් කර දී යුතුද නැතිද? අලි කළමනාකරණයෙන් වැඩිම බලපෑමකට ලක් වෙලා තියෙන්නේ අම්බන්තොට මහනගර සභාවේ පැරණි නගර සභා බලපෑදේශයේ හිටපු ජනතාව. මොකද මේ ඉඩම් සමහර ඉඩම් සුද්ධ කිරීම සහ වගාවට ගැනීම තුළ අලි ටික අද නගරයට වැදිලා තියෙන ගම් නෙවෙයි නගරින් අලි ටික. මම ජීවත් වන පල්ලිපාරණ සංකීර්ණයේ නිවාස සංකීර්ණය තුළ අලි 40ක් 50ක් එනවා. ඒක ලොකුම ගැටලුවට මුහුණ දීලා ඉන්නේ මේ නගරවාසී. ඉඩම් සුද්ධ කිරීම තුළ මේ අලි ටික අඩාගෙන යනවා නගරයට. ඒක සුද්ධ කිරීම ප්‍රමාණය නෙවෙයි. සංවර්ධනයක් බලපාන. මොකද පසුගිය අවුරුදු 5 නම් නැවතිලා තිබුණු සංවර්ධනය 2015ට කලින් දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශවල කරනවා. විශේෂයෙන් හම්බන්තොට පරිපාලන සංකීර්ණය, තාත්තන්තර වරාය, සම්මානශාලාව මේ හැම ජාතික සංවර්ධන වෙනකොට ඉඩම් කොටසක් අත්ත වශයෙන්ම සංවර්ධන වලට යෙදුණා. සමහර හේන් කරපු මිනිස්සුන්ගේ ඒ බලපදේශات කාලාන්තරයක් තිස්සේ ඒක වසර අතර මගේ ලෙඩාත් පුරුෂ මැතිතුමා ඇද්දගම නවකතාව ලියනකොටත් ඒ කියපු කතන්දර තියෙනවා. ඒ කාලෙදල හේන් කරපු ඉඩම් මේ අය කියන්නේ සියොතන එළවල දාලා මිනිසුන්ට ඊයත් මේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕන. මේකට විසඳුම දෙන්න ඕන. මේ මිනිසුන් සහ අලි අනිත් වන්න සතුන් සියල්ල බේරගෙන පරිසරත් බේරගෙන අනිත් එක කර්මාන්තපුර ඇති වෙනවා. විශාල කර්මාන්තශාලා ඇති වෙනවා හම්බන්තොට ආයෝජන කලාපයේ කර්මාන්තපුරය තුළ. මේවා බලනකොට ඒ හැම දෙයකම සූදානම් පරිසරය සූදානම් කරන්න ඕන. මේ අය කියන විදිහට මහා විහිළුවක් මම හිතන්නේ. මේක මේ අලි කළමනාකරන රක්ෂිතයට කියන හැම භූමියම වෙන් කරොත් මිනිසුන්ට ජීවත් වෙන තරම් තියෙනවා. ආදි කාලේ ජීවත් වෙච්ච මිනිසුන්ට කොටසක් එන්න කොටසක් උපවාස කරනවා. තව කොටසක් මේ ඒකට විරුද්ධව තියෙන කොටසක්. දෙපැත්තම බලන්න වෙනවා. Balungala Cavalry Janata Sevayata dedicated to serve the people. අද net FM බැලුම්ගලින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ යෝජිත හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතය මේ වෙනතෙක් ගැසට් කරලා නැහැ. ඉතින් ගොවි ජනතාව ඉල්ලීම් කරනවා මේ ප්‍රදේශය ගැසට් කරන්න කියලා. වල්සපුගල ප්‍රදේශයේ මේ වෙනකොට ගොවි අරගලයක් කරනවා. මේ අරගලයේ සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. දින 50කට වැඩි කාල සීමාවක් ඔවුන් මේ උපවාසය තුල නිරතලා ඉන්නවා. මාරාන්තික උපවාසයේ දින 3ක් ගත වුණා ඊයේ වෙන විට. ඒ වගේම සූරියව නගරයේ සහ අම්බලන්තොට නගරවලින් ඊයේ පෙළපාලියක් ගිහිල්ලා මේ විරෝධතාව තවත් ඔවුන් දිගුත් ආකාරයට අරගෙන ගියා. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කොයිතරම් දුරට යොමු වුණාද කියන කාරණා පිළිබඳව බලවේකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්වරයා අයිකේ සමන් මහත්මයා පැහැදිලි කළා. දිස්ත්‍රික් ලේකම්වරයා අපිට ලිඛිතව පොරොන්දුවක් ලබා දුන්න වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා ඒ වගේම ගත්තාම දිස්ත්‍රික් ලේකම්තුමා වෙත යොමු කරලා ඒ හරහා අපිට ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා මසක් ඇතුළත මේක ගැසට් කරලා දෙනවා කියලා. නමුත් අපිට ඒකෙදි සම්පූර්ණ මේ සත්‍යාග්‍රහය සහ උපවාසය දෙකම නතර කරන වෙනුවට අපි මාරාන්තික උපවාසයේ පමණක් අපි නතර කරලා මෙතෙන් යාට සත්‍යාග්‍රහය පවත්වාගෙන යන්න ඕනේ කියලා අපේ ගොවි සංවිධාන විසින් තීරණය කරා. මොකද මේ ලිපිය පවා අපිට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව මෙවැනි පොරොන්දු අපිට දේශපාලඥයන් නිලධාරීන් බොහෝ අවස්ථාවල ලබා දීලා තියෙන නිසා ඒව පිළිබඳව අපිට මේ ලිපි පිළිබඳව අපිට විශ්වාස කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ රක්ෂිතයේ ගැසට් කිරීම. මේක නීතිගත කිරීම. ඒ නීතිගත කරලා ඒ සතාටේ භූමිය සම්පූර්ණ නිදහස් කරලා ඒ භූමියේ තියෙන අනවසර ක්‍රියාකාරම් වහාම ඉවත් කරලා ඒ වගේම ගත්තාම මේක ඇතුළේ ඉඩම් අත්පත් කරගෙන තියෙන අනවසර වගාකරුවන් සහ ඒ වගේම ගත්තාම විවිධ දේශපාලන අධිකාරී ඇම්බැස්සයන්. ඒ නිසා මේ සියලු දෙනා මෙතනින් අයින් කරන්න ඕනේ. අයින් කරලා මේක ඇතුළේ අනවසර වගාවල් මේ සියල්ල අයින් වෙලා ගල් කොරි මේ තියෙන පස් කපන මේ විවිධ ජාවාරම් සියල්ල අත්හිටවන්න ඕනේ. ඒ අත්හිටවීම සඳහා වහාම මේකට අවශ්‍ය නීති සම්පාදනය කරලා ඒ වනසතාට බිම නිදහස් කරලා මේක ඇතුළේ අනවසර දේවල් අයින් කරලා මේ බිම නිදහස් කිරීම ඇතුළේ විතරයි මේකට සාධාරණ විසඳුමක් වෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. මේ වනාලි ප්‍රශ්න ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි කියලා.
ඒ නිසා නොය කාරණා වෙනුවෙන් අපි කරපු අරගලය තමයි අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද දවස පුරාම සිදු කරන්නේ. දැන් මේ ආකාරයෙන් ගැසට් කළාට පස්සේ මේ වගකීම් පැවරෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ වගකීම් බාර ගන්න කැමතිද? මේ රාජකාරී කරන්න පුළුවන්ද කියන කාරණාවත් අපි විමසන්න ඕනේ වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් චන්දන සූරියබණ්ඩාර මහත්මයාගෙන් අපි ඒ පිළිබඳව ඇහුවා. හම්බන්තොට දිස්ත්‍රික්ක ලේකම්තුමා අපෙන් විමසා සිටියා මේ අපේ වනජීවී දෙපාර්තමේන්තුවේ විදිහට මෙතෙක් කල් කරගෙන අරන් තියෙන ක්‍රියාමාර්ග ගැන. ඒ සම්බන්ධව මම දෙමාස්ටර් මම කියන්නේ ඔබතුමාලට මේ ප්‍රදේශය කළමනාකරන ප්‍රදේශයක් විදිහට පරිපාලනය කිරීමේ හැකියාවක් තියෙනවද? එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? අවශ්‍යතාවයක් තියෙනවා. අපි විශ්වාස කරන හැකියාවක් තියෙනවා කියලා. ඒතර මේ මෙච්චර කාලයක් නොවී තිබෙන්න හේතුව මොකක් වෙන්න ඇති කියලාද ඔබතුමා හිතන්නේ? ඒ ඇත්තටම ඉතින් සැලසුම් කටයුතු වල දැන් කාලයක් යන සංකීර්ණ සැලසුමක් නෝක වෙනදා ඒකයි ආයතන සියල්ලම එකතු වෙලා කරන වැඩක් නිසා ඒකෝ සැලසුම් කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ ප්‍රමාදුනේ දැන් කාලෙක නමුත් දැන් කොහොමරි ඒක අවශ්‍ය අනුවැටින් නැරන් ඉදිරියේදී මේ කළමනාකරන රක්ෂිතය ස්ථාවර වේවි කියලා ඔබතුමන්ට තහවුරුවක් දෙන්න පුළුවන්ද? තහවුරුවක් කියන්නේ මේ හැමදේම මේ සිටුේෂන්ස් එක කියන්නේ මේ අනුහුරු කළමනාකරණයත් එක්ක යන්න ඕන දේවල්. ඉතින් පරිසරය වෙනස් වෙනවා. පරිසරයට හැම හැඩගැහිමක් කළමනාකරණය කරන්න ඕනේ. අපේ විශ්වාසය නම් මේ මනාලි කළමනාකරන රක්ෂිතයක් තමයි මේ ප්‍රදේශයේ තියෙන හොඳ විසඳුම. ඒ නිසාම තමයි අවුරුදු ගානක් කලින් දෙපාර්තමේන්තුව මේ මෙවැනි යෝජනාවක් කරලා ඒ සඳහා ඉලක්කයකට ගියේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් පැහැදිලි කරනවා මේ අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කරලා වනජීවී දෙපාර්තමේන්තුවට පවරා දෙන එක තමයි හොඳම ක්‍රියාවලිය බවට ඔවුන්ගේ යෝජනාව සහ ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ නිසා වහාම බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න මේ සම්බන්ධයෙන් මේ මැදිහත් වෙලා තියෙන දේශපාලන බලය අනිසි විදිහට පාවිච්චි කරන උදවිය ජාවාරම්කාරින් මේ වන භූමියෙන් එළියට දාලා වන සතුන්ගේ භූමියේ අයිතිය උන්ට ලබා දෙන්න ගොවි ජනතාවගේ ඉල්ලීම වෙන මේ ඉල්ලීම ඉටු කරලා දෙන සහ ගොවි ජනතාවට නිදහසේ තමන්ගේ කෘෂි කාර්මික කටයුතු දියුණු කරගන්න ඉඩ ප්‍රස්තාව සකසා දෙන්න කියන කාරණාවයි net FM බැලුම්ගල අවධාරණය කරන්නේ. අර හම්බන්තොට නගරාධිපතිවරයාට චෝදනාවක් එල්ල වුණා. ඉතින් එතුමාගේ වගකීමක් තියෙනවා මහජන නියෝජිතයෙක් විදිහට ඒ චෝදනාවෙන් නිදහස් වෙන තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න මේ ජනතාවට උදව් කරන්න මේ ජනතාවගේ පැත්තේ හිට ගන්න කියලාත් අපි එතුමාට ආරාධනා කරන ගමන් අද net FM බැලුම්ගලෙන් සමග යනවා. සුබ දවසක්. මම තිලින. මම රංගන. Net FM Belungala Westmohon Galvana Muhuna